කාගේ හරි හොඳක් ලස්සනක් දැක්කොත් හයියෙන් කියන්න. වරදක් අඩුවක් දැක්කොත් හිමින් කියන්න. නැත්තම් නිහඬ වෙන්න. බුකේ කතාබා රේඩියෝ පින්තර ගන්න. අවසරය අරබන්න. සයිබර් සල්ලාපේ. තුරුපත් වියනෙන් සුසෑදිව සුපුෂ්ප මකරන්ද පුරන සියල් සත්ව තිබිරියහන සදාහරිත වන වියමන සුරකිමු පඩනල විලසින සදාහරිත වන වියමන සුරකිමු පඩනල විලසින සදාහරිත වන වියමන වලා පෙලක සෙනෙහේ වරින වැහිදියවර පහතෝරන සුවහස් වන ඔසුල් දොවමින ගඟුල් සැදෙයි සිහිල පුරන සුරකිමු පනනල විලසින ඉසිවර හිල වන නිවහන ඍතු කල සන්තුලන කරන ධූමදූලි අග්නි නිවන නිහඬ මවකසේ විෂදව රහත් මගට මග පෙන්වන සුරකිමු පනනල විලසින පින්වර හෙල වනසෙනසුන හිරුගිනිලන විසල් ලොවට තුරුගත දැවසේ දන් දෙන අනන්‍යතුරු දරු පරපුර සුරකිව මී කුස උපදන සුරකිමු පඩනල විලසින සුරම්ය හෙල වන නිවහන සුරකිමු පඩනල විලසින සදාහරිත වන වියමන සුරකිමු පඩනල විලසින සදාහරිත වන වියමන සෞම්‍ය දවසක් ප්‍රාර්ථනා කරනවා අද ධර්මක වෙනසක් දැනේවි. මම ඔබ රැගෙන යනවා පරිසරයට. පරිසරයේ නිහඬත් එක්ක සයිබ සල්ලාපේ විඳින්න. පරිසරයට වෘක්ෂයට ලපලු ලතාවලට දැඩිව ආදරය කර පමාවී වසන්තයට ආමන්ත්‍රණය කරන රාත්‍රියක් දවසක් වේවි. තක්ෂිලාවෙන් ඇරඹී මේ ජීවිතය සෙයිලමේ පමණක් නොව ජන හදවත්වල ස්ථානගත වෙයි කියලා ඔහුද හිතන්නේ නැතුව ඇති. එන ආවේගයන් ගීතයට කවියට මුසු කරන්න හැකිනම්
පමාවී ආවත් ඔහු වසන්තයක් නේ. අද සයිබසල්ලාපේ මාතෘකාව කොයිරාල සහ කොබවක ලොක්කා. ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු, ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු. ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු, ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු. පොළවේ නිහිසයනේ ගොඩ නැගූ මිනිස්සු, කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු. පොළවේ බිම අහසේම බෙදන ලෝකයේ, දහමේ ගුණපත් ඉරු තුල නිදන යාමයේ. පොළවේ බිම අහසේම බෙදන ලෝකයේ, දහමේ ගුණපත් ඉරු තුල නිදන යාමයේ. ඉඳහිට හෝ සැපමින සිත් සතන් සැනැස්සූ, කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු. ඉසුරින් නෙතු වැසුණු කාලයේ, දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ. ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ, දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ. සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ, කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු. කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු, කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු. කරුමේ කිම වඳ ඉපදී නෙළුම් උයක්සේ, දිය නොරඳයි අද පියුම් පතක්සේ. පායාමුත් සාරා සඳක්සේ, දැතේ නොරඳයි වලාරොදක්සේ. කින්නට සඳවත වී ඔබ හිරු කිරණක් වී මා ඔබ ළඟ විය. තරුවක් වාගේ ඔබ මధుරස් විය. ඔබේ සරදම් විඳ සිතද විකල් විය. ඔබ දිය යට ඉපදී නෙළුම් උයක්සේ, දිය නොරඳයි අද පියුම් පතක්සේ. පායාමුත් සාරා සඳක්සේ, දැතේ නොරඳයි වලාරොදක්සේ. මහිමහිරු කිරණෙ
ප්‍රභාවයි නුඹේ මහිම මගේ හදෙහි දයාවයි හිටක් නොදැන මගේ දවස ගෙවීයයි යලිත් දෙදෙනා නියාමයි ඔබ දිය යට ඉපදී නෙළුම් උයක්සේ දිය නොරඳයි අද පියුම් පතක්සේ පායාමුත් සාරා සඳක්සේ දැතේ නොරඳයි වලාරොදක්සේ පරිසරයට පෙම්බැදි කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තාම මං ඔන්න දැන් යනවා අප්පුහාමිගේ කුඹුරට. ඔන්න අප්පුහාමි මෙහෙම කියනවා. මගේ කුඹුර කෑව නේද? එතකොට මේ ආපු අලියා කියනවලු මං කෑවේ මට කන්න තියෙන හරියනුවේ. ඊට අප්පුහාමි යනවා. තොට කණ්ඩද මම කුඹුරු හදන්නේ. අලියා කියනවා තෝ මොකටද අපේ අලි මංකඩේ කුඹුරු හැදුවේ? ලොකු ප්‍රශ්නයක්. අප්පුහාමි ආයන මේක කොහොමද උඹේ වෙන්නේ? මේක අපේ අප්පොච්චිගේ කුඹුර. වර්ගයේ අයිතිය කියනවා. අලියා උත්තර දෙනවා උඹේ අප්පොච්චිගේ කාලෙත් මේක මම කෑව බොල. අප්පුහාමි ආයි කියනවා ඉතින් අප්පොච්චි අපිට එහෙම කියලා නෑ නේ. අලියා කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඒක තමයි අප්පොච්චිගේ උඹේ වෙනස. උඹේ අප්පොච්චි මේක කුඹුරු කළා. කුඹුරු කරලා පැලක් හදලා ගොයම පරිස්සම් කළා. උඹ වගේ බුදිය ගන්න ගෙදර ගියේ නෑ. උඹ පැල් කවි කියන සද්ද අහගෙන ගියා මිසක් අපි කුඹුර කෑවේ නෑ. හැබැයි උන්ද වී අරන් යනකොට අපේ කොටා ඇරලා ගියා. ඒ ඇරපු කුඹුරෙන් අපි 6 මාසයක් කෑවා. ඉතිරි 6 මාසේ බොගේ අප්පච්චි කෑවා. එහෙමයි උඹේ අප්පොච්චි අපි ජීවත් වුනේ. උඹ වගේ මේකට ඉලුක් තෙල් ගෙහුවේ නෑ. උන්ද උඹගේ අප්පොච්චි කැලේට ඇවිත් බෙහෙතක් හේතක් හොයාගෙන ගියාට උඹ වගේ වැව වටේට වැට ගෙහුවේ නෑ. උඹ වගේ කැලේ ගස් ටික කැපුවේ නෑ. ඒකයි උඹේ අප්පොච්චිගේ කාලි උන්දයි අපි අතර ප්‍රශ්න තිබුණේ නෑ. මෙහෙම දේවල් අද ඇහෙනවා නම් අලි මංකඩවල් හිර වෙනවා නම් පරිසරය විනාශ වෙනවා නම් පරම්පරා ගානක් ගිහිල්ලා මැටි බිස්කට් කන්න සූදානම් වෙලා මේ සයිබ සල්ලාපේ අන්ද කුඹුරට ආල වඩන සියාතුවේ අන්ද කුඹුරට ආල වඩන සියාතුවේ මාමිතුරේ සැදුවා පැලපත සත්තයි නොමේ අතින් ලැබුවා බැත පෙර කන්නේ බොසල් බරින් වැසුවා සොරොව්ව වතුර හොරුන් දැවුනා සිත දැවුනා කෙත කරසුලගින් සියාතුවේ මාමිතුරේ අන්ද කුඹුරට ආල වඩන සියාතුවේ අන්ද කුඹුරට ආල වඩන සියාතුවේ මාමිතුරේ
අඬලා කුමටද මිතුරේ සියාතුවේ හැමදා මුව රැළ වාගේ සිටිනු නොහේ ඇරලා එමු මහ සොරුව මෙදා වැවේ ගලනාදිය අපි හැමටයි සියාතුවේ සියාතුවේ මාමිතුරේ අඳ කුඹුරට ආල වඩන සියාතුවේ අඳ කුඹුරට ආල වඩන සියාතුවේ සියාතුවේ මාමිතුරේ විසිරින්නේ සයිබ සල්ලාපේ සමගින් ඉතින් අද අපේ මාතෘකාව කොයිරාල සහ කොබවක ලොක්කා වසන්ත කුමාර කොබවක ඔබ අහලා ඇති. වසන්ත කුමාර කොබවක යනු සිංහල ස්වභාවිත ගීත සාහිත්‍ය සිය සියුම් නිර්මාණ කෞශල්‍යයන් එකලු කළ අපූර්ව සම්භාවිත ගේයපද රචකයෙක්. හොන්න තක්ෂිලාවෙන් තමයි ශිල්ප සතර හදාරන්නේ. හොඳ ගණන්කාරයෙක්. ගණන්කාරයෙක් ගහගෙන එහෙම නෙමෙයි.
ගණිත විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. එතම ඒ කාලේ පටන් සිය නිර්මාණාත්මක මේ චින්තනයේ කළ අපූර්ව සටහන් පිළිබඳ විවිධ මතකයන් තියෙනවා. සමහරට උගන්වපු ගුරුවරුන්ට. විශේෂයෙන්ම මේ මතක් කරන 1975 එකට පාසල් ශිෂ්‍යක සිටියේදී ප්‍රථම පද රචනාව කාට දන්නවද යවන්නේ රෝහණ වීරසිංහයන්ට. මතක් කරගන්න මෙන්න මේ ගීතය දැන් හොයාගන්න ටිකක් අමාරුයි. එක දිය පිඳුවෙන් කෙලෙසද පවසක් සිඳලන්නේ. ඔන්න ඔහොම තමයි සම්මානීය ගීත පද රචකගේ ආරම්භය පුංචි උනත් වර්තමානයේ පමාවී වසන්තේ මැවුම්කරුවා ඔහුයි මේ සයිබ සල්ලාපේ. පාර අසන්න
සාර සදිසි පිපි පෝර නිරන්නට පාර අසන්දෙරිවි මේ තාර පිටින් පතුවන කොයා යන පාර අසන්දෙරිවි ලිහිණි ඇවිත් ගංගාය සොයා ඇදුනා තුරු වදුළු පුරා උන් වසුරු හෙලා මල් කුසුඹ ඉබේ ලැබුණා අපි සාර සදිසි පෙති තෝරණේ නෝබිම අපේ නොවේ සිතුනා අපි සාර සදිසි පෙති අපේ නොවේ සිතුනා ඉතින් සයිබර් සල්ලාපයට මහාචාර්යවරයෙක් මට එවල තිබ්බ මේ කතාව. මහාචාර්යවරයා දේශනයක් පැවැත්තුවා. අතරමඟදී ඔහු ප්‍රශ්නයක් ඇසුවා. දැන් ඒ ප්‍රශ්නේ මම ඔබෙන් අසනවා. බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද? දැන් ටිකක් ඇස් කරකවල නල්ල රැලි කරලා කල්පනා කරනවා ඇති. නෝන ළඟ ඉන්නවනම් කට වහගෙන ඉන්න සිද්ධ වෙනවා. බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද කියලා දේශන ශාලාවේ එක එක අය විවිධ පිළිතුරු දුන්නා. වඩාත් සිත් ගන්නාසුළු පැහැදිලි කිරීම තමයි මේක කළේ චාලි රෝමියෝ. හොයාගන්න කවුද කියලා? භාර්යාව රූපවාහිනිය වගේ. දැන් ඉතින් නෝනා දිහා බලන්න ටික රූපවාහිනිය වගේ. පෙම්වතිය ජංගම දුරකථනය වගේ. එතකොට මහාචාර්ය කියනවා පැහැදිලි කරන්න බලන්න. දැන් ඔන්න චාලි රෝමියෝ පටන් ගත්ත විස්තර කියනවා. භාර්යාව රූපවාහිනිය වගේ. ගෙදර ටීවී බලනවනේ. ඒ වුණාට එළියට යද්දි මොබයිල් එක අරගෙන යනවා. එක්ක පපුවට තුඩු කරගෙන. එහෙම නැත්නම් කකුලේ ගෑවි. සාක්කුවට දාගත්තා. සමහරලාට රූපවාහිනිය රස විඳිනවා. ඒ වුණාට මොබයිල් එකත් එක්ක සෙල්ලම් කරනවා. රූපවාහිනිය ගන්න වෙලාවේදී වියදම් ගියාට පාවිච්චි කරන්න නොමිලේ. පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ. ඒ වුණාට ජංගමයට ගෙවන්න ඕනේ. චුට්ටක් හරි අමතර සේවයක් ලබා ගත්තොත් අමතර ගාස්තු එකතු වෙනවා. ගෙවන්න නැතුව හිටියොත් සේවය අත්හිටවනවා. ආපහු සේවය ලබා ගන්න ඕන නම් අමතර ගාස්තුත් ගෙවන්න ඕනේ. රූපවාහිනිය ලොකුයි මහතයි. අනික ඒක පරණයිනේ දැන්. මොබයිල් ඒ වගේද? හුරු බුහුටි කෙසඟයි හැඩයි යන තැන අරගෙන යන්න පුළුවන්. ඕන්නම් වෙන එකකට මාරු කරගන්නත් පුළුවන්. ටීවී එකේ කොහෙත්ම මේ ලක්ෂණ ඇත්තෙම නැහැ. නඩත්තු වියදම් පැත්තෙන් ගත්තාම රූපවාහිනිය නඩත්තු වියදම් එක්තරා සීමාවකට පවත්වා ගන්න පුළුවන්. ඒ ජංගමේ නඩත්තු වියදම් නම් බුදුවම්ම වැඩි. ඒ වගේම ජංගමේ විධානත් හරි සැරයි. රූපවාහිනියේ දුරස්ථ පාලකයක් තිබුණට ජංගමේට එහෙම වෙන්න එකක් නැහැ. මේ ඔක්කොමඩ වඩා වැදගත්ම සාධකය මෙන්න මේකයි. ජංගමෙත් එක්ක සංවාද කරන්න පුළුවන්. ඒ රූපවාහිනියත් එක්ක සංවාද නැහැ. අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඔබ කැමති වුණත් නැතත් අහගෙන ඉන්නම වෙනවා. ඒකේ දෙකක් නැහැ. අවසානයේ හැබැයි රජෝ මෙන්න මේක කියන්නත් ඕනි. රූපවාහිනිය උසස්ම ගුණාංගය තමයි වෛරස් නැති එක. මොකද්ද? වෛරස් නැති එක. හැබැයි ඒ වගේම මොබයිල් වලින් වැඩි හරියක් ගත්තම වෛරස්ම තමයි. මේ සයිබර් සල්ලාපය. රූකඩ මඩු යාග පොලේ කෝලනු බේරුවට ලොලේ ආලපිරුමා ගැන දැන් නැද්ද නිනව්වා ආලපිරුමා ගැන දැන් නැද්ද නිනව්වා රූකඩ මඩු යාග පොලේ කෝලනු බේරුවට ලොලේ ආලපිරුමා ගැන දැන් නැද්ද නිනව්වා ආලපිරුමා ගැන දැන් නැද්ද නිනව්වා
කන්ද දිය මංකඩ බොම පිපී තිබුණු මලට ආලවන්ත බාක් දෙන්න ආබමරින්දු මලට ලොලේ පිනි කඳුලේ නිතර රැඳී උන් බමරින්දු ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව රූකඩ මඩු යාග පොලේ කෝලනු වේරුවට ලොලේ ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව යාය පුරා මල් පුතුරා කෝල දැරිවි කුමරි වෙලා මල හතක වරම ගන්න දැත වනන්නා නිබඳ මගේ පිරුණු සෙනේ නුඹ නොදනී මල් මදලන්දු ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව රූකඩ මඩු යාග පොලේ කෝලනු වේරුවට ලොලේ ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව රූකඩ මඩු යාග පොලේ කෝලනු වේරුවට ලොලේ ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව ආලපිරු මා ගැන දැන් නැද්ද නිනව්ව
අපි බොහෝ වෙලාවට දිරිමත් කරනවා මිනිසුන්ට නැත්නම් දරුවන්ට පොත් කියවන්න. පොත් කියවන්නෙක් තුල ජීවත් වෙන චරිත තියෙනවා. බලන්න මේ චරිත. සවන් දෙන්නේ, දිරිගන්වන්නේ, රස පරීක්ෂකේ, දේශ ගවේෂකේ, ප්‍රේමවන්තේ, මායාකාරී, පුරා විද්‍යාඥයෙක්, සමාජවාදී, නිර්මාණකරුවෙක්. අන්න එහෙම හොයන් යන ගමනක අද කතාව කොයිරාල සහ කොබෝලොක්කා මේ සයිබ සල්ලාපේ. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ මිදුම් පිණි පොද දැස වසන් කර සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේතුළු රේකා දැසම තපරා තවමත් මල් සිත බලා සිටිනවා මීදුම් තවරා සුළඟක ඈතක සංගවාතුන් සිත දැස හොරෙන් ඈත සොයනවා අඳුර මැදින් එන්න සදලියේ දේදුම් සායම දැස බොඳ කර මාලති යායක හැලිලා මාලති යායක හැලිලා සීතල හිම කඳු යාය පිය නැනේ දෙවුලිය සිහිනෙට වැඩියා දෙවුලිය සිහිනෙට වැඩියා ඔබ මා හමුවේ නම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට ඔබ මා හමුවේ නම් ඔබ මා හමුවේ නම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට ඔබ මා හමුවේ නම් අතීතයට පියමනිනු බැරි ඒ පෙම් දැහැනේ නටවුන්ද නැති අතීතයට පියමනිනු බැරි ඒ පෙම් දැහැනේ නටවුන්ද නැති
පිනිකඳුලක්සේ මැකී ගිහින් සිතේ ඉතිරි වූ එකම කතාවක් යළිත් කියන්නට ඔබ මා හමුවේ නම් පිරුණු නෙතු දකිනු බැරි මා ඔබ හමු මාවත වෙන්වී සිනා පිරුණු නෙතු දකිනු බැරි මා ඔබ හමු මාවත වෙන්වී මහ පවුරක්සේ නැගී ඇවිත් මුවේ පිපේ නම් එකම සිනාවක් යළිත් දකින්නට ඔබ මා හමුවේ නම් ඔබ මා හමුවේ නම් එකම කතාවක් එකම වතාවක් යළිත් කියන්නට ඔබ මා හමුවේ නම් කල්තර දිස්ත්‍රික්කයයි රත්නපුර දිස්ත්‍රික්කයයි වෙන්වුණු ආසන්නේ තියෙන බුලත් සිංහල කියන සීමාවේ තමයි අපේ ගම තියෙන්නේ. ඒ කාලේ අපේ ගම හරහා බස් එකක් ගියෙත් නැහැ. අපේ ගම කෙළවර ඉවර වෙන්නේ ඇලකින්. අතිශය ගැමි ගමක් නිසාම අපේ ගමේ සංක්‍රමණ ලෝකයක් තිබුණේ නැහැ. ගමේ මිනිස්සුන්ගේ හැදියාව ඒ පරිසරය තුළ ඒ විදිහටම තිබ්බා. පිටස්තර පැතිවල අය ගම්හරා ඕමාරු වෙද්දී ඒ සංස්කෘතින් වෙනස් වුණත් එහෙම පිටස්තර අය අර අතිශය දුෂ්කර ගම්මානයට ආවේ නැහැ. ඒ නිසා අපි ලොකු වෙනකම්ම ඒ ගැමි සුන්දරත්වයේ ඉඳලා මෙහෙම කියන්නේ කොබෝකලොක්ක මේ සයිබ සල්ලාපේ දිංගිරාල උඹලා වනදේයෝය සිටිනා තැනට බවබෝ සම්පත් පෝය අපේ පුරට අකලට අනවින බෝය හඹා ඇදෙන නොමිනිස් කම හන්දාය බනබෝය අසනා බනබෝය රකිනා කෙනෙක් ගම් හතකත් නැතිසේය ඩිංගිරාලගේ කැලයට වනනේය ඒත් උඹට මේ අවනඩු නැතුවාය දිංගිරාල උඹ තාමත් දඬු මැස්සේ අනන්තරේ වනසිව් පාවුන් ඔස්සේ අකල් විනාසෙට වහිනා මහා වැස්සේ අපෙරාලලා අබයක හැම පැතිස්සේ ඩිංගිරාල උඹලා
වන දෙයෝය සිටිනා තැනට බවබෝ සම්පත් වූය අපේ පුරට අකලට අනවින බෝය හමා ඇදෙන නොමිනිස් හම හන්දාය අපේ ගෙදරට කෙලින්ම පේන කන්ද තමයි පහයියංගල කන්ද උනේ. බලන්න ගම කොච්චර ලස්සන වෙන්න ඕනද නේද? මේ ගමේ බොහෝ දෙනෙක් මේ ගොවිතැනි නේද? ගොවිතැන්පත් කරලා තමයි ජීවත් වෙන්නේ. අපි නිවාඩු කාලේ උදේ ගෙදරින් එළියට ගිහින් ආයෙත් ගෙදර එන්නේ හවස් වෙලා. සැරින් සැරේට අපේ අම්මලා අපි කොහෙද ඉන්නේ කියලා බලන්න ආවේ නෑ. ඒ ගමේ හැටියා. ඒ කාලේ ගම්වල කොයි ගෙදරකට ගියත් අපිට කෑම කන්න පුළුවන්. අපි වෙන ගෙවල් වලින් කනවා කියලා කවදාවත් අපේ අම්මලා දැන්නේ නෑ. අද නම් ඉතින් සමහරකට ගෙදරින් එළියට බහැලා ගේ ඉස්සරහ තිබේ පාහියංගල් මේ සිංහරාජ කියන්නකෝ. සිංහරාජේ හෙට උදේ වෙද්දී තියෙයිද දන්නේ නැහැ. මේ සයිබ් සල්ලා
කඳුළු පිසදාලන සංගවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල් නුඹේ සිනාමල් කඳුළු පිසදාලන සංගවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල් නුඹේ සිනාමල් අවර නැකට නොවේ තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතුටු කඳුළු තිපේ මල්යායක සිත්‍රා කළ නුඹ මගේ දේවි කඳුළු පිසදාලන සංගවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල් නුඹේ සිනාමල් අරුණ ගලන පැයේ නිත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී සිතට තනිය නොදී තුන්තිස් පෑ මල් යහනට වැඩ පන්දේවි කඳුළු පිසදාලන සංගවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල් නුඹේ සිනාමල් කඳුළු පිසදාලන සංගවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල් නුඹේ සිනාමල් දූවිල්ලෙන් තිලක තියන්න දූවිල්ලෙන් තිලක තියන්න උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න තිලක තියන්න දෙපුල් කඳුළු සුසුම් පුරු මට ගම්දොර මල් පෙති සීතල නෑ දෙපයට පෑගුණ ගින්දර ඔටුන්න මාලද
ගංගාව පෙරට ගලාගිය උල්පත පසු කර ඒ උල්පත ළඟ දන නමන්න මට ඇති අවසර අප ගාන ගයන්නේ අපේ ලොව අයිති ඔබට මිස මගේ ලොව අයිති ඔබට මිස මගේ ලොව අයිති ඔබට මිස බුලත් සිංහල යටිගම්පිටිය තමයි මේ කියන ප්‍රදේශය. ඉතින් පායංගල පන්සලට ගිහුණු ලොකු හාමුදුරුවෝ ඒ කාලේ මේ ගමට වෙද මහත් වෙන්න නැති හන්දා අපේ කොබක මහත්තයාගේ අප්පච්චි නැත්නම් තාත්තව තමයි මේ ගමට කැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වෙද මහත්තයා. සාමාන්‍යයෙන් වෙද මහත්තයා කියන්නේ ඊටාම ගෞරවනීය පුද්ගලෙක් ගමේ. දැන් කොබක මහත්තයාගේ අම්මා ඇවිල්ලා මේ සිංහල ගුරුවරියක්. ගමේ පාසලේම අම්මා ගුරුවරියක් වුණා. අපේ ගෙදරට කෙලින්ම පේන කන්ද තමයි පායංගල කන්ද. ඉතින් දැන් ගොඩක් වෙලාවට මේ අම්මා තාත්තගෙන් මේ කවදාවත් මේ බැනුම් එහෙම ඇහුවේ නැහැ. ආදරේ, කරුණාව, මෛත්‍රිය, දයාව තමයි මේ පවුල්වල තිබ්බේ. ඉතින් මේ කොබෝක මහත්තයාගේ පවුලෙත් හිටියේ එයයි අක්කයි විතරයි. අක්කා අවුරුදු 6ක් වැඩිමයි. ඉතින් මේ යටිගම්පිටිය නැත්නම් යටියම්පිටිය කනිෂ්ඨ විද්‍යාලේ ඉගෙනගත්ත කොබෝක ලොක්කා පස්සේ ඉතින් හොරණ තක්ෂිලාවට යනවා. හොරණ තක්ෂිලාවෙන් ඒ පාසලේ තමයි ගොඩක් කලාකරුවෝ එහෙම හම්බෙන්නේ. ඉතින් මේ ගොඩක් මේ අම්මා තාත්තා හොඳට පොතපත කියවන්නේ මේ දරුවන් හුරු කරලා තියෙනවා. තාත්තා අපිට ඇහෙන්න ශ්ලෝක කියුවා. ඒවා විතරයි විතරම අපිට ඇහුනේ. මගේ අක්කා තමයි කවි ලියන්න මාව පෙරළුවේ. අක්ක කෙනෙක් ඉන්නවනම් බලන්න එයාට කවි ලියන්න පුළුවන්ද කියලා. මේ සයිබ සල්ලාපේ. ජීවිතය ඔබෙන් වෙන ආදරයෙන් සිඳ ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එලියක් ලෙස විහිර විඳින්නම් රඳුනි දයා කර කාලයක අයාලේ පාවේ ගිය සිත ලැබුම් සොයයි උණුසුමින් කැදැල්ලක ආදරය තරම් සුවයක් මිහි මත නැත කියා ගයයි දුර ඉඳන් ලෙකිනියක ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඳ ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විඳින්නම් ළඟුනි දයා කර සාගරය තුරුල්ලේ යාවේ ගංවිය විඩානිවයි සිඳුරලින් හැඟුම්බර
මැදික උපන් කවියක් කැට තලයක ලියා තබමි නුඹ නමින් සදාතන ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාබර හොරන්ට ඇවිත් 70 දශකයේ පටන් ගනිද්දී ගුවන්විදුලියේ ආධුනික ගීත රචකයින්ට ආරාධනාවක් ලැබුණා. අද නම් ඉතින් ගුවන්විදුලි වලින් අඩුවෙන්ම ආරාධන ලැබෙන්නේ ගීත රචකයින්ටද කියන ප්‍රශ්නේ තියෙනවා. මම මෙතෙන්දී එක දෙයක් කියන්න ඕනේ. බොහෝ දක්ෂ සංගීත නිර්මාපකයන් ගායනවේදීන් බොහෝ පිහිවෙනවා. හැබැයි ගීත රචනාවල අඩුකමක් දක්නට ලැබීම තමයි අපේ ගීත සාහිත්‍යයේ යම්කිසි මන්දනයක් පසුබෑමක් තියෙනවා නම් ඒට හේතුව වන්න පුළුවන් කියලා හිතෙන අයත් ඇති. කෙසේ නමුත් අපේ දැන් කුබෝක මහත්තයාගේ කතාවේදී ඒ කාලෙදී ඔය තැපෑලින්න ගීතය වන්නේ ඕලෙල් පන්තියේදී ලියපු ගීතයක් ප්‍රචාරය වුණා. ඒ වෙනුවෙන් මට මුදල ගන්න දවසක් කොට කල්සමකුත් ඇඳගෙන ගුවන් විදුලියට ගියා. ඒ වෙද්දි මට කොළඹ ටිකක් හුරු පුරුදුයි. ඒ වෙලාවේදී මගේ ගීතයට ලැබුණු රුපියල් 40 වවුචරයක් ගන්නත් කලින් මට මුළු ගුවන් විදුලියෙන් බලන්න අවස්ථාව ලැබුණා. මම ගුවන් විදුලියේ හැම තැනම හැම මැදිරියකටම ඇවිද්දා. ඊටම ප්‍රවීණයන් එක්ක පවා කතා බහ කරන්න මට එදා අවස්ථාව ලැබුණා. ඒක මට හරියට ලොකු අත්දැකීමක් වුණා. ඒ ගමන තමයි තව තවත් මාව ලිවීමට උනන්දු කළේ. ඒ නිසාම ගීත කිහිපයක්ම මගේ අතින් නිර්මාණය වුණා. මමත් හිතන්නේ මේකයි. ගුවන් විදුලිය අපට ගොඩාක් සමීපයි. අපේ සංස්කෘතික පාසලත් ගුවන් විදුලියයි. ඒ නිසාමයි රේඩියෝට වැඩි බරක් දෙන්නේ. ඒ වැඩි බරක් දෙන බුකේ කතා බහ රේඩියෝ පින්තර කරන සයිබ සල්ලාපයයි මේ. මල් මද පිටවුන් සේසරසි එන කලට රංගමින් රැඟුම් සහස එලි බුබුලු යට තානම් කස්තිරම් පෑවත් දෙහිස නැත ඔල්වර සංසබීරම් දින කලට මින්තාල පුදදී ගුරුවර නමට අඳිමින් සීල ආයිත්තම් යසරුවට කතමින් ඔබගේ සිත් සංකා දුරු වෙන්ට නූපුර පාද සොලවමි සුමියුරු හඬට දකින විට සවනින් පෙලින් පෙළදී සිලු රංගන විට ගයමින් මලින් මල බඹරුන් බමන විට සීනොමරේද නිරතුරුමා ඔබේ සිතට ලෝකයේ තනන්නේද ඔබය, තනූ ලෝකය විඳින්නේද ඔබය, අවසානයේ විඳවන්නේද ඔබමය. මේ සයිබ සල්ලාපය. කල්බලාඇවිත් තවතිසා දෙසින් ගම්දොරේ මගේ පොඩි විමානයේ උන්සරා සඳත් අද අගේ නොවේ
නුඹ අරා සිටි දිවි නිශාතලේ කල් බලා ඇවිත් තව්තිසා දෙසින් ගම්දොරේ මගේ පොඩි විමානයේ පුන්සරා සඳත් අද අගේ නොවේ නුඹ අරා සිටි දිවි නිශාතලේ උනුදියෙන් තවාගත ගිමන් නිවා සුවබොජුන් තනා ළඟ රැඳෙන්නියේ එන බොහෝ විකල්ලන විනෙන් මුදා සිත් පහන් ගිරේ හිරුමවන්නියේ කල් බලා ඇවිත් තව්තිසා දෙසින් ගම්දොරේ මගේ පොඩි විමානයේ පුන්සරා සඳත් අද අගේ නොවේ නුඹ අරා සිටි දිවි නිශාතලේ නොකරනා පුතුට අකුරු ඇල්මෙනා ශිල්පයේ අරුම පහදවන්නියේ ගුරුතරුව වගේ දිවි ගමන් තලේ මරු කපොළු දුරැරමා රකින්නියේ කල් බලා ඇවිත් තව්තිසා දෙසින් ගම්දොරේ මගේ පොඩි විමානයේ පුන්සරා සඳත් අද අගේ නොවේ නුඹ අරා සිටි දිවි නිශාතලේ මේ ඔබ එකතු වී සිටිනේ සයිබර් සල්ලාපේ සමගින් අද අපේ මාතෘකාව කොයිරාල සහ කොබෝක ලොක්කා. විශේෂයෙන්ම මනිෂා කොයිරාල ඔබ දන්නවා විශේෂයෙන්ම තාම ජනප්‍රියතාවයට පත් වුණු නිලියක්. ඇය උපන්නේ නේපාලේ, ඉන්පසු ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව ඉතා අතිශයින් ආක්‍රමණය කරලා ඉතාම ජනප්‍රිය තත්ත්වයට පත් වුණා. මෙන්න මෙහෙම දෙයක් අද ඇය අපිට කියනවා. මම්මගේ ජීවිතය සුළු කොට දැකුවා. මම්මගේ සෞඛ්‍ය නොසලකා හැරියා. ඒ නිසා පිල්කාවක් ගුරුවරයෙකුසේ මා වෙත පැමිණියා. ඒ මට බොහෝ පාඩම් කියා දුන්නා. මම දැන් මගේ ජීවිතයට වැඩි වටිනාකමක් දෙනවා. මගේ සෞඛ්‍ය ගැන බොහෝ සැලකිලිමත් වෙනවා. මන්ද යමෙකු නිරෝගී නොවේ නම් කිසිවෙකුට ජීවත් වීමේ කිසිදු අංශයක් භුක්ති විඳිය නොහැකි බව මට වැටහුණා. එහෙම කියන්නේ මනිෂා කොයිරාල. මේ සයිබර් සල්ලාපේ. Nana dunna, I am Mr.
ඉතින් අද අපේ කතා බහ කොයිරාල සහ කොබෝක ලොක්කා. ජීවිතය ඕනෙම වෙලාවක ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. ඇය නමින් මනිෂා කොයිරාල. නේපාලයෙන් බිහි වී 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනිය. මතකද ඇය ගැන? 1942 love story, බොම්බේ මේ ආදි වශයෙන් ගත්තොත් ඇය මතක් වේ ඔබට. ඇය කොතරම් අපූර්ව සුන්දර යුවතියක්ද? ඇගේ ඉපැරණි ඡායාරූප බෙදා හදාගන්න පිරිස් තවමත් ඒ රූප සම්පත්තිය ගැන උදම්මන්නවා. නිසකෙන්න බලන්න ආදරය කරපුවා නැද්ද කියලා මනීෂට. මටත් වරක් ඇයව එක් අවන්හලකදී හමු වී තිබෙනවා. ඇය කන බොන යුවතියක්. තේරුණා නේද මං කියන දේ? එහෙත් අවහසනාවක මහත හිට පිට නැති පිළිකාවක් ඇයව අඩපණ කරනවා හිටි හැටියෙම. ඇය ඒ නරුම පිළිකාව එක්ක සටන් වදිනවා. වසර ගන්නක් තිස්සේ. පසු ඇය ප්‍රකාශයක් කරනවා මුළු ලෝකෙටම ඇය සටන ජයගත්තු බව. ඇය උපකාර කරනවා තවත් අයුන්ට ඒ සටන් වදින විදිය නිරන්තරයෙන් කියා දෙනවා. මේ සටන පිටුපස ඇගේ ප්‍රේක්ෂකිනුත් සිටියා. ඇව තදින් වැළඳගත්තු සමීපතින්ම සිටියා. දැන් මනිෂා ඉන්ස්ටාග්‍රෑම් තුල සිත් ගන්නා පුංචි රූප පළ කරන්න පටන් ගන්නවා. ඇයට දැන් අවුරුදු 50ක් පැනලා. හැබැයි මේ සුන්දරිය රූපයෙන් කොතරම් වෙනස් ස්වරූපයක් ගත්තත් ජීවිතය ගැන ඇය අපට උගන්වන පාඩම් නම් අගනායකක් බවයි මගේ හැඟීම. වනාන්තර සුන්දරයි සේම ගැඹුරුයි. ඒත් මට මත තබා ගැනීමට පොරොන්දු ඇත. මම නිදා ගැනීමට පෙර සැතුම් ගන්නක් ඇවිද යා යුතුයි. මනිෂා වනාන්තරයක් කරා ඇවිද යන ඡායාරූප පෙළක් ගැන එසේ සඳහන් කර තිබුණා. එහි කැප්ෂනය යොදා තිබුණේ ශක්තිය නැවත ලාභා ගැනීම නිසායි. පරිසරයට ආදරය කරන්න. හැබැයි ඊට කලින් තමන්ගේ ජීවිතයට ආදරය කරන්න. ධර්මයේ අවබෝධය ලබා ගන්න. මේ සයිබ සල්ලාපේ. පමාවී පිපුණු මල් සුවඳයි පමාවී පිපුණු මල් සුවඳයි පිපුණි දෙතැනක නමුත් සුවඳලින් ගතුමයි හිතට හිත ඇතිව කලා යන සුළගේ හිතාගන්නට බෑ උමන මලටද උමන සුවඳටදෝ හද පියන්පත් හැරදවන්නේ සිහින නගරේ සිරිටි සඳවෙලි
පමාවී පිපුණු මල් සුවඳයි පිපුණිද තැනක නමුත් සුවඳලින් ගතුමයි පිපුණු මල් සුවඳයි පිපුණිද තැනක නමුත් සුවඳලින් ගතුමයි ඔබට සිතුනා නම් කුමන මලටද කුමන සුවඳටද හද පියන් පත් හැර දමන්නේ බුකේ කතා බහ රේඩියෝ පින්තර්කන සයිබ සල්ලා අපේ සමග මේකද සිටින්නේ විශේෂයෙන් මතක් කළ යුතුයි ස්වර්ණා ඔබ අමතයි වැඩසටහන් ලැබුණු අසීමිත ප්‍රතිචාර බොහෝම පින් හැම රටින් වගේ අපිට ප්‍රතිචාර ලැබුණා දැන් ඔන්න මේ ඒ කාලිනාවකවදේ ගැන කියන්නම්කෝ ඉතින් ගෑල්ලම එක්ක විල්බරේ දාගෙන කොළඹ විශ්වවිද්‍යාලයට රැන් යනවා කවුද මේ අපේ කොබෝකලෝක්කා ඒ වනාවකවද හරි සුන්දරයි අද වෙනකොට ඒක ලිංගික වදයක් බවට පත් වෙලා තියෙනවා දරුවන්ට මානසික වදයක් බවට පත් වෙලා තියෙනවා ඒක ඔළුවට රතු පළසක් කරලා තියෙනවා ඒක පළසක් කියන්නේ පයින් යන නෙමෙයි ඔළුවට නිකන් හිස කුඩිච්චයක් නැත්තම් කටු ඔටුන්නක් බවට පත් වී තිබෙනවා මේවා බැහැර කළ යුතුයි ඒ වගේම තමයි ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න හේතුව පේරාදෙණිය නොයා කොළඹ විශ්වවිද්‍යාල ළඟ තමයි ලංකාවේ ගුවන්විදුලිය තිබ්බේ කෙසේ නමුත් මේ ඉතින් විද්‍යා විෂයන් හදාarලා කැම්පස් ගිය මේ කොබෝකලොක්කා කොහොම හරි ඔය විතර යන්නේන ගමනේදී රේඩියෝට ගොඩ වෙන්න අමතක කරේ නැහැ. හැබැයි ඔය අතර තමයි කොළඹ විශ්වවිද්‍යාලේ තිබ්බා ප්‍රසංගයක්. මේ ප්‍රසංගයට ආවා මේ සුනිල් එදිරිසිංහ කියන ගායකයා. ඒ ආපු වෙලාවක කොබෝකලොක්කගේ යාළුවෙක් සුනිල් එදිරිසිංහගේ ලිපිනේ ඉල්ලගෙන තියෙනවා. ඒ අනුව තමයි මේ අර මෙන්න මේ සින්දුව ලියලා තැපැල් කරේ. අන්නේ තැපැල් කර සින්දුව අපි පොඩ්ඩක් කාලේ සිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මිය දෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ සිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මිය දෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ හැන්ද අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩු රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ කිරිකෝඩු සිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මිය දෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ
නාමල් සුවඳක් පෙරදාවාගේ අද නැහැ නොවැ ඇල ඉස්මත්තේ නාමල් සුවඳට බමරු ඇදේදෝ මගතොට නුඹ යන්නේ නාවාරේ සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේමි ඇදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේමි ඇදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ බොහෝ දෙනෙක් කවියෝ ගීත රචකයෝ බවට පත් වෙනවා අතීතයේ. එහෙම නමුත් දැන් අපි බලමු අද කාලේ වර්තමානයේ ඉන්න කෙනෙක්ටවත් මේ ගීත රචනාව නැත්නම් ගීය පදයක් සිත්තම් කරගන්නේ කොහොමද කියලා ගත්තම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මම හැම වචනයක්ම පාවිච්චි කරන්නේත් නැහැ. අවශ්‍ය තැනේදී අවශ්‍ය වචන විතරයි පාවිච්චි කරන්නේ. අනවශ්‍ය වචන එකතු කරන්නේත් නැහැ. ඒ වගේම මේ මම කවදාවත් කාගේ හරි කැසට් එකකට උනත් ගීත දුලහම් කරන්න කියලා මං ඉල්ලන්නේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මට උනේ එක ගීතයක් හරියට කරන්න. එහෙම හරියට කරන්න කියලා හිතලා අනාගතයේ සරුසාරයි කියලා පේන පමාවී වසා වසන්තේ පැහැදුලින් ලියුණු ගීතයක්. නවක සංගීතවේදියෙක් වන මහේෂ් විතාන විසින් මෙන්න මෙහෙම සංගීතයෙන් නිර්මාණ හැඩගස්වා තිබෙනවා. බලමු මිහිඳුගේ හඬ කොතරම් එය සාධාරණීකරණය කරලා තියෙනවද කියලා. මා සංගී සයිබ සල්ලාපේ මා සංගවාන් කඳුළු වරන් නුඹ දුර ඈතකට ගිහින් මහවරුසාවක් මෙව්වා ලෝකය ගැන දෙඩුවා ප්‍රේමයේ හැඩරුව බැලුවා කඩාවැටුණු කඳු වැටි ළඟ කිලී ගියේ සෙනෙහසමද සැලී බිඳුණු වැව් බැමියට සිඳී ගියේ ආදරයද කියාගන්න කොලවත් නෑ නුඹයි නතු කර සිටියා වලාවියන කලු කරගෙන පලා ඇවිත් අසෙනි විලස එලා තලා පෙම්වත් සිත සිනාසුනේ ඇයි නුඹ මට දෙගී ගිහින් සිටිවිලිවත් නෑ නුඹ හිරුට යටින් හිනැගෙනු දුටුවා
අසවාම් කඳුළු වරන් නුඹ දුර ඇතකට ගිහින් මහවරුසාවක් මැව්වා ලෝකය ඒ ගැන දෙටුවා ප්‍රේමයේ ඇදරුව බැලුවා උපනුපන් හැමවාරේ මුදු සීත සුවදේද මුසුවී දැනෙන්නේ සංසාර ආරණ්‍යයේ බිඟු ගායනා සොයාමේ පෙර සූරදෝ හැඟෙන්නේ උන්මාද යවනය විසිරී ගියාවේ මේ රම්‍ය මිටියාවතේ බොඳ මීදුමේ නෙතුමායි මේ සැඟවී පිපේ ප්‍රාර්ථනා තුරුවැල් විමානේ රැව් දෙන්නේ මේ විහඟ ගී ගායනා සිහිල නොවේ වසානයේ උණුහුම පිරේ පෙම් සිතේ කවිකම් විලාසෙන් ලියවෙන්නේ මේ සුදුරු සංගායනා දුර ඇත සුළඟේත පාවී හමන්නේ උපනුපන් හැමවාරේ මුදු සීත සුවඳේද මුසුවී දැනෙන්නේ සංසාර ආරණ්‍යයේ බිඟු ගායනා සොයාමේ පෙර සූරදෝ හැඟෙන්නේ උන්මාද යවනය විසිරී ගියාවේ මේ රම්‍ය මිටියාවතේ ලා 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 මියෝබරදි සින්නේ සයිබ සල්ලාපේ සමගින් විශේෂම කැනඩාව එක්සත් ජනපදයේ අපිට සවන රේඩියෝ ඔස්සේ ඔබට සවන් දී හැකි සයිබ සල්ලාපය. ඒ වගේම තමයි මැද පෙරදිග සහ ශ්‍රී ලංකාවට සිය හඬ විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් ඒ වගේම ඕස්ට්‍රේලියාව නවසීලන්තයට තිසර
විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් ඔබට සයිබර් සල්ලාපේ රස විඳිය හැකි. විශේෂයෙන්ම සඳ දවසේ අපි එනවා යුරෝපෙට. ඒකත් අමතක කරන්න එපා. එයත් සියාහඬට බාර කරලා තියෙන්නේ. කෙසේ නමුත් දැන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන කොබෝක ලොක්කා මේ ඉවලෙම ලැබෙනවා ඒ කාලෙම මේ ගුරු පත්වීම ලැබෙන්නේ හොරන තාක්ෂිලාවට. හැබැයි ඔහු මෙහෙම කල්පනා කරනවා. මට උගන්වපු ගුරුවරු තාම වැඩ කරනවා. ඒ නිසා කවදාවත් මට ඔවුන් හා සමාන වෙන්න බෑ. එහෙම හිතලා ඔහු හොරන විද්‍යාරත්න විද්‍යාලයට මාරුවක් ලබා ගන්නවා. ඔහුම ඉද්දී අවුරුදු 1කමාරක් විතර කාලය ගත කරද්දී හවසට ඉතින් ගිහිලා කලාකරුවන්ගේ ප්‍රසංග වලට උදව් කරන ගමන්ම අවුරුදු 1කමාරක් ගත වෙද්දී ඔහු මේ වන සංගණන ව්‍යාපෘතියකට සම්බන්ධ වෙනවා. ලංකාවේ කැලෑ ගැන සමීක්ෂණයක් කරන්න. ලංකාවේ කැලෑ පුරාම ඔහු ඇවිදිනවා. සමහරට සිංහ රාජෙත් ආසන්නට ගිහින් ඇති. පරිසරයට හරිම හිතකාමී කෙනෙක්. එහෙම යද්දී හදපු ගීතයක් තමයි මෙන්න මේ පලන්තියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එකවාදියේ කල්ලැරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට විරසක වීරුපුන් ලෙස යුද වදින්නද කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද හොඳ හිත නුඹේ තරම් ලොවකින් ලබන්නද පලන්තියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එකවාදියේ කල්ලැරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට දොඩමලු කතානේ අදවාඩිය හෙවනි නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ හොර රහසින්ම එක සුවඳක් පැතු පමිනේ නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ පලන්තියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එකවාදියේ කල්ලැරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට 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 ඇයි වන් සංරක්ෂණයේ වැඩ කරපු කොබෝක මහත්තයා ඒ අතරතුර රේගු දෙපාර්තමේන්තුවට අයදුම් පතක් දානවා. වාසනාව දොර ඇරලා බලන වගේ ඒ පත්වීම ඔහුට ලැබෙනවා. ඔහුගේ කාර්යාලය වන්නේ මේ බේරුවල. මේ ගීතයට පදනම් වෙන කතන්දරය ඉතාම අතිශය පෞද්ගලික ඔහුගේ පවුල් කුටුම්බයට සම්බන්ධ කතාවක්.
ලක්මිණී එක්ක විවාහ ගිවිස ගත්තත් 1990 ඔහු විවාහ වෙන්නේ 1992. කොහෙද ඉතින් අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කියලා තියෙනවනේ. ඒ කාලේ ඉතින් එතන ගත්තම් පොඩි රෙස්පොට් එකකුත් තියෙනවා. කෙසේ නමුත් දැන් දරුවෙකුත් ලැබිලා කුබෝක මහත්තයා මේ වෙනකොට තෙවෙනි වෘත්තියේ තමයි ඉන්නේ. ඒ කියන්නේ මුලින්ම ගුරු වෘත්තිය, ඊළඟ මරණ සංරක්ෂණ දැන් රේගු නිලධාරී. ඉතින් බේරුවල් ප්‍රදේශයේ මුහුද අයිනේ තියෙන රේගු නිවාරණ කාර්යාලයක්. ඒකට මාව අනියුක්ත වෙනවා. එතකොට මගේ වැඩිමල් පුතා ඉපදුන අලුතමයි. ඔහු කිරිකැටි. අනික අපි අපේ අලුත් නිවස හදාගෙන යන කාලේ. ඉතින් මගේ බිරිඳයි දරුවයි තනි කරලා මට එහෙ ගිහින් රැකියාවක් කරන්න වුණා. දවල් දවසේ අනිත් සේවා මොඩල් එක රාජකාරී කරන වෙලාවේදී ඒ තරම් තනියක් දැනෙන්නේ නැහැ. නමුත් හැන්ද වුණාට පස්සේ හුඟක් වෙලාවට සිහි වෙනවා. දරුවා අඬනවා. ඇද්ද? සියලුම දේවල් තනියෙන් කරගන්නව ඇද්ද මගේ බිරිඳ? කොහොම ඉන්නව ඇද්ද? අපි නව නිවස තනන්න පටන් ගත්ත ස්ථානයත් හරි පාළු තැන. කුඹුරක් අයිනේ. කැලෑව ඈති. ඉතින් තාරුණ්‍යයේ සිටින බිරිඳකට ඒක දරා ගන්න පුළුවන් දෙයක්ද දන්නේ නැහැ. දැන් වගේ ජංගම දුරකථන තිබුණේ නැහැ ඒ කාලේ. හරි තනිකමක් දැනෙනවා. එතකොට කාර්යාලේ මගේ නිවහන තියෙන ඉහළ මාලේ. එතන ඉඳන් මුහුද දිහා බැලුවම මුහුදු රැල්ලත් එක්ක හඳ එළිය පිළිවුව මැකිලා යනවා. අන්ධකාර වෙනවා. ආයෙ එළියෙනවා. ඉතින් සඳුළු තලයේ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මුහුදේ ഘോഷාවයි හඳ එළියයි. ඉතින් ගෙදෙද්දි හඳ හොඳට පැහැදිලි දවසට අපි පොඩි පුතාවත් බඩාගෙන හඳ පෙන්නන්නේ පෙන්න කියන කතාව මට මතක් වුණා. හඳ එනවා යනවා. නිකන් මගේ ගෙදරින් මාව අමතනවා වගේ. නිින්ද නිදාගන්න ගියත් නිදිමතක් එන්නේ නැහැ. මං කොලයක් කරා කුරුටු ගාපුදී පසු කාලෙක රෝහණගේ සංගීතයට දීපිකා මෙසේ ගැව්වා. මේ සයිබ සල්ලාපේ.
2004 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානෝල්ලේ වසරේ හොඳම ගේය පද රචනා කෘතියට හිමි සම්මානය හිමි කරගත්තේ අද අපේ කතානායක වසන්ත කුමාර කොබෝගයන්. ඒ පමාවියා වසන්තේ මේ සයිබ සල්ලාපේ. සීන එන්නෙත් මුදා බල නොමැන රාත්‍රී ගම්දොරේ නිම්නයේ නිදිවනා සිටිනුයේ මල් සමේ මායිමේ සැඟවෙනා සීතලේ කාටවත් කීනුකින් දහස් ඇස් ආදරේ. බඹරගේ වියරුවේ කලඹලා රැලිදියේ සඳ පවා සැඟවුණේ නෙත් වසා කහේ ගිනි ගැනී පෙරලොකේ ප්‍රාර්ථනා තුන් සිතේ විය කියලා සයනයේ පුණ්‍ය වූ ආදරේ. සීන එන්නෙත් මුදා බල නොමැන රාත්‍රී ගම්දොරේ නිම්නයේ නිදිවනා සිටිනුයේ මල් සමේ මායිමේ සැඟවෙනා සීතලේ කාටවත් කීනුකින් දහස් ඇස් ආදරේ. කුමුදකී පෙතියරි විල්තියේ රැඳෙනුයි සඳදියේ සීතලේ තුන්යමේ තැවෙනුයේ වෙන්වෙනා ලංවෙනා රැලිතිසේ දිය තලේ විසිරිලා පෙන්සිතේ රම්‍ය වූ ආදරේ. සීන එන්නෙත් මුදා බල නොමැන රාත්‍රී ගම්දොරේ නිම්නයේ නිදිවනා සිටිනුයේ මල් සමේ මායිමේ සැඟවෙනා සීතලේ කාටවත් කීනුකින් දහස් ඇස් ආදරේ. ඉතින් අද අපේ මාතෘකාව වුණේ සයිබ සල්ලාපේ පුයිරාල් සහ කොබෝකලොක්කා. අපි ඉතාම ආඩම්බරෙන් සහ ගෞරවයෙන් කතා කරේ සමාජය ඒ හැටි ගැඹුරෙන් හදාරා නැති හැබැයි හැදෑරිය යුතු අපේ ඉවුරේ එකෙක් ගැන. ඒකම තමයි අපේ කාලේ සුරූපිනියක් වූ ඇය අද පිළිකාවත් සමග සටන්නදී ජයරන් ඇගේ ජීවිත පාඩම අපත් සමග බෙදා ගන්න මොහොතක් තමයි මම ඔබට කියා පෑවේ. විශේෂයෙන්ම මේ වන විට 96 කුසලානේ දිනලා අවුරුදු 25ක් සමරන මොහොතේ රොෂාන් මහනාමද පියරු පිල්කා වෙනුවෙන් කාන්තාවන් දැනුවත් කිරීම වෙනුවෙන් අපූර්ව වැඩසටහනක් දියත් කර තියෙනවා. මේ ලෝක පුරාම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. රොෂාන්ටත් ඒ සදා ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. කෙසේ නමුත් ජීවිතයේ ධර්මතාවයන් ගහකොළ වලට ආදරය කර මිනිස්සෙක් යති. මෙන්න මෙහෙම ලියුණා නම් මුළු වසන්ත කුමාර කොබවකගේ ගීත රචනා සමුච්චයම එක පදවැලක පුදු සාධකයක් ලෙස අපට ගන්න පුළුවන්.
ඒ සුනිල් අපට සමීප වන අයුරින් ගායනා කරනවා. මෙය ජීවිත පාඩමක්ම වේ. මේ සයිබ සල්ලාපේ. වනේ වනඵල මියුරුදා නැතේ ළඟ සියුතුන් මලේ මල් රොන් කුසුම වූදා කොහෙද වමරුන් වමරුන් වෙලි නැති බැරි දුකින් කාලය හැලී දොතින් නැවුම් ප්‍රේමය අහි දුක්පත් කමින් ජයගනු රිසින් පියමං වූයුගේ හිතත් පිරිමල් ඇයත් මනකල් කල් බලා සිටියා නැගී අලු යට ගිනි ඉරක් මෙන් දිනුදාකිත් යසස් අභිමන් එදා ගොළු පුුණු පෙමත් මුළුඳුල් දනව්ගම් හැරදාගිහින් බිඟුත් තනියෙන් මලත් නතුවෙන් තටුවිගා ඉගිලි වනේ වනඵල මියුරුදා නැතේ ළඟ සියුතුන් මලේ මල් රොන් කුසුඹ වූදා කොහෙද බමරුන් වරක් කුරුල්ලෙක් මී මැස්සුගෙන් ඇසුවේ අඛණ්ඩ වෙහෙස මහන්සි වැඩ කිරීමෙන් පසු ඔබ මී පැණි පිළියෙල කරන නමුත් මිනිසුන් මී පැණි සොරකම් කරයි කියලා. ඔබට දුකක් දැනෙන්නේ නැද්ද? එවිට මී මැස්සා මෙසේ පිළිතුරු දුන්නා. මිනිසෙකුට මගේ පැණි හොරකම් කළ හැකි වුවද කිසිවිටකත් මී පැණි සෑදීමේ කලාව සොරකම් කළ නොහැක. අපට අපුරු ගේය සිත්තම් කලාවක් දායාද කළ ගුරුවරයෙක් අවංක රාජ්‍ය නිලධාරියෙක් අද විශ්‍රාමයේ සුවයෙන් සිටින වසන්ත කුමාර කොබෝකට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවතත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ ගේපද සිත්තම් වලට. අනාගතයේ සරුසාරයි නවක සංගීත නිර්මාපකයන් ඔහු සමග වැඩ කරනවා. ඒ වගේම මනිෂා කොයිරාල අපිට කියන පණිවිඩය විශේෂයෙන් පිල්කා ගැන පිල්කා සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න. වර්තමානයේ 96 ලෝක ශූරයන් අවුරුදු 25 සමරද්දී රොෂාන් මහානාම පිල්කා වෙන වැඩසටහනක වෙනවා. මේ ගැන අවබෝධය ලබා ගන්න. කාන්තාවන් ලැජ්ජාවට පත් වෙන්න එපා. පිළිබඳ පරීක්ෂණ වලට යන්න. අදත් අපේ ශ්‍රේෂ්ඨ සහාය ලබා දුන්නා ජගත් ජයද්‍රිසිංහ සුදේශ් කරුණාතිලක වසන්ත ලංකාතිලක සංගීත ප්‍රශාන්ත සිල්වා අපගේ සයිබසල්ලබයි විදායක නිෂ්පාදනය සාම්‍ය මුණසිංහ නික් බෑන්න මත්තෙන් එක දෙයක් කිය යුතුයි. පරිසරයට ආදරය කරන්න. ඔබ පරිසරය සුරකිව්වොත් කවදා හෝ දවසක පරිසරය සුබහදාම ඔබ සුරකීවි. ඔව් එරෙහි නොවන්න. පරිසරය එරෙහි වරදාට ඔබ අවහෝසි වනු ඇත. ගිහින් එන්න. අද සයිබසල්ලාපේ ගෙනම මෙල්බන් සහන්. දූවිල්ලෙන්
මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ දුරුලේ නිමේෂයක් පුදුරාවේ රහසින් ආදිය උන්නිති තැන් සඟවා කුස පිරෙනවා සඳ සෙවණැල්ලේ සිත ඇති කය නැති විද්‍යාවතේ වහස් බැලුම් සඟවා කුකුසු ඇසක්ගෙන කුරුළු ඇසක්ගෙන ඉලමායාවී මොනර කිරිල්ලි Kiwi, monar kirilli.